ආයුබෝවන් කියලා පිළිගන්න ඔබේ පන්තියට ආපු ඔක්කොම ළමයිට අපි අද ඉගෙන ගන්නේ දෙවනි පාඩම. හොඳයි දෙවනි පාඩම තමයි ව්‍යාපාරයේ ගණදෙනු හා සිද්ධි ගිණුම් කරන සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කිරීම. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා ගණදෙනු හා සිද්ධීන් කියන්නේ මොනවද කියලා. අද අපි ඉගෙන ගන්නවා ගිණුම් කරන ගණදෙනු සිද්ධීන් ගිණුම් කරන සමීකරණේ කොහොමද ඉදිරිපත් කරන්න කියලා. ඊට කලින් මම කියන්න කැමති මේ ළමයිට විභාගයේ මේ පාර පාඩම් කරලා ලියන්න ඉන්න ළමයිට විභාගයේ ගොඩක් Facebook post දැක්කම ගොඩක් ළමයි කතා කරපුවම තේරෙන ගොඩක් මේ පීඩණයෙන් ඉන්නේ. මම කියනවා ගොඩක් පීඩණය කියන එක ඇති කරගන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලට ඒ පීඩණයම තමයි කිසිම වැඩක් කරන්න දෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා පීඩණය වෙන වෙලාවට මොකක් හරි වෙන වැඩක් කළා ඒක අමතක කරලා සාමාන්‍ය විදියට පාඩම් වැඩවල නිරත වෙන්න. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ නැහැ පුතේ තරංගයක් කොච්චර තරංගයකට මේ අපි මෙච්චර ලෑස්ති වෙන්න ඕනි, අපි මේ තරංගෙන් දිනන්න ඕනි ගගා හිතට වැඩන්නේ. හිතට වැඩන්නේ. අපිට ඒ තරංගෙන් දිනන්න නම් අපිට කරන්න පුළුවන් මොකද්ද? අපිට ඒ විෂය කරුණු ඒ මතක් වෙන මොහොතේත් අපි ඒ විෂය කරුණක් කරගන්න. විෂය කරුණක් මෙනෙහි කරන්න පාවිච්චි කරනවා. අපිට මේ හිතන සිතුවිලි විෂය කරුණ වලට පාවිච්චි කරනවා. එතකොට අපිට નિરાයාසයෙන්ම ගලාගෙන එන සිතුවිලි ඇවිල්ලා විෂය කරුණු විදිහට එනවා. එතකොට ඔයාලට අමුතුවෙන් ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. මම මේ අත්දැකීමෙන් කියන්නේ. හොඳයි. අපි ඉගෙන ගමු ව්‍යාපාරයේ ගණදෙනු හා සිද්ධි ගිණුම් කරන සමීකරණ ඇසුරෙන් ඉදිරිපත් කිරීම. අපි මේකේ පළවෙනි අනුමාත්‍රිකාව වෙන්නේ 2 පළවෙනි අනුමාත්‍රිකාව අපි මේකේ කතා කරනවා ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් වල එකතුවට සමාන වන ආකාරය. ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් හා හිමිකම් කියන වත්කම් වලට වගකීම් හා හිමිකම් වල එකතුව සමාන වෙන ආකාරය අපි මේක කතා කරනවා. සමාන වන ආකාරය මොනවාද? වත්කම් වලට වගකීම් හා හිමිකම් වල එකතුව සමාන වන ආකාරය අපි මේක කතා කරනවා. දෙකේ ඒක කොටස මේකේ කොටස් 3ක් තියෙනවා අනුමාත්‍රිකා විදිහට. දෙවන පාඩමේ දෙකේ එක කොටස තමයි අපි කතා කරන්නේ. මෙහිදී වැදගත්ම කාරණයක් එනවා. ඒකක සංකල්පය. වැදගත්ම සංකල්පයක් මේක විභාගයටත් අහන අනිවාර්යයෙන්ම ඒකක සංකල්පය. මොකද්ද මේ ඒකක සංකල්පය කියන්නේ? ඒකක සංකල්පය. දැන් ගන්න අපි ගමු සිල්ලර කඩයක් ගමේ තියෙන ඔයාලගේ සිල්ලර කඩේ ගම ළඟම තියෙන සිල්ලර කඩේක. ඒකේ ව්‍යාපාරයේ අයිතිකරුවයි කඩේ කියන්නේ ගිණුම් කරන්නේදී අපි සලකන්නේ එක දෙකක් විදියට. තේරුණාද? ඒ කියන්නේ අපි ගිණුම් තැබීමේදී භාණ්ඩ දැන් උදාහරණයක් ගත්තොත් භාණ්ඩ ගේනවා මේ කඩේ විකුණන්න. හරිද? ඒව අපි ගිණුම් තියනවා. එතකොට අපි ගෙදර මුදලාලිගේ කෑමට ගන්න බඩු අපි ඒව ගිණුම් තියනවා. නෑ අපි ඒව ගිණුම් තියන්නේ අපි ගිණුම් තියන්න ගන්නේ ව්‍යාපාරයේ තියෙන ඒවා විතරයි. එතකොට අයිතිකාරයයි ව්‍යාපාරය කියන්නේ එකද දෙකක්ද? දෙකක් විදිහට තමයි අපි ගිණුම්කරණය හඳුන්වන්නේ. එතකොට අයිතිකරුවන්ගේ පෞද්ගලික ණයක් ගත්තොත් අපි ඒක ගිණුම් මේ ගිණුම් වලට කියනවාද මේ ව්‍යාපාරය. එතකොට අපි ව්‍යාපාරයේ ගිණුමක් තිබ්බොත් ඒක අපි ගේනවා. නමුත් පෞද්ගලිකයක් තිබ්බොත් ඒක ගේන්නේ නැහැ.
හරි ඒක තමයි ඒකක සංකල්පය කියන්නේ මම නෝට් එකක් වගේ දෙන්න. ඒතකොට ඔයාලට ලේසි වෙනවනේ. ඒ හින්දා එතකොට ගිනුම් තැබීමේදී අයිතිකරුත් ව්‍යාපාරයත් වෙන වෙනම අයිතිකරුත් ව්‍යාපාරයත් වෙන වෙනම එකක දෙකක් ලෙස සැලකීම අපි කියන මොකද්ද මේකට? ඒකක සංකල්පය කියලා. හරි. ඊළඟට වැදගත් සංකල්පයක් මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය. අපි පළවෙනි පාඩමේදී කතා කරා අපි ගිණුම් තියන්න යොදාගන්න මොනවාද? මූල්‍යමය ප්‍රමාණවත් නොවන ප්‍රමාණ තොරතුරු වලින් ප්‍රමාණවත් තොරතුරු ප්‍රමාණවත් නොවන තොරතුරු වලින් ප්‍රමාණවත් වන තොරතුරු ආය බෙදෙනවා මූල්‍ය තොරතුරු මූල්‍ය නොවන තොරතුරු විදියට. දැන් මේකේ මූල්‍ය මිනුම් සංකල්පයෙන් කතා කරන්නේ අපි මුදලින් මයින්න පුළුවන් සම්පත් විතරයි අපි ගිණුම් කරන සමීකරණ පාවිච්චි කිරීමේදී යොදාගන්නේ. ගිණුම් කරන්නේදී යොදාගන්නේ මොනවාද? අපි දැන් ව්‍යාපාරයේ අයිතිකරුගේ නම ගන්නවා. නම සටහන් කරනවද ගිණුම් කරන්නේ? නෑ. අපි සටහන් කරනවා ව්‍යාපාරයේ ණයක් මුදලින්ම අයින්න පුළුවන්. එතකොට මුදලින් මැනිය හැකි සම්පත්වල වෙනස්කම් විතරයි අපි මේ accounts තියද්දී පාවිච්චි ගන්න. ඒකට අපි කියනවා මූල්‍ය මිනුම් සංකල්පය කියලා. හරි. නම් ඒක මම හිතනවා තියෙන්නේ ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කිරීමට අපි කියන මොකද? මුදලින් මැනිය හැකි සම්පත් සම්පත්වල වෙනස් වීම පමණක් වාර්තා කිරීම මූල්‍ය මිනුම් සංකල්පය. ව්‍යාපාරයේ මුදලින් මැනිය හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කිරීම මූල්‍ය මිනුම් සංකල්පය. ඒතකොට මේ සංකල්ප දෙකයි මේ අපි මේ පාඩමේදී කතා කරන්නේ. එකක් ඒකක සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු දෙන්නෙක් එක්කෙනෙක් නෙමෙයි. ඒක ස්වාධීනව වෙනම තියෙන්නේ ව්‍යාපාරය. ඒක තමයි ඒකක සංකල්පය කියන්නේ. මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ මුදලින් මනින්න පුළුවන් සම්පත්වල වෙනස්කම් විතරයි අපි වාර්තා කරන්නේ. හරි. ඊට පස්සේ අපිට වැදගත් දේවල් කීපයක් ගැන කතා කරන්න වෙනවා මේ පාඩමේ අනිත් දේවල් වලට යන්න කලින්. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියන්නේ නම් සිරිපාල රුපියල් ලක්ෂයක් දාලා බිස්නස් එකක් පටන් ගන්නවා. තොග බඩු කඩයක් සිල්වර් බඩු කඩයක් පටන් ගන්නවා. එතකොට ප්‍රාග්ධනය කියන්නේ මොකද? රුපියල් ලක්ෂය. එතකොට මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවෝ ව්‍යාපාරය පටන් ගන්නකොට සහ ව්‍යාපාරයට යොදවන සම්පත් ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. ව්‍යාපාරයේ අයිතිකරුවන් ව්‍යාපාරයට යොදවන සම්පත්. හරි සරලයි. යොදවන සම්පත් ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වනවා. මේකට අපි හිමිකම් කියලාත් කියනවා. හරි තේරුණාද? හරි ඊළඟ එක වත්කම්. වත්කම් වලට කලින් වගකීම් ගැන කතා කරමු. එතකොට මේ ව්‍යාපාරයේ අයිතිකරුවන් තමන්ගේ අතේ තියෙන සල්ලි සම්පත් දාලා තව මේ ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් නොවන වෙලාවට අපි කරන්නේ මොකද? බාහිරෙන් මේ ණය ගන්නවා. දැන් බැංකුවෙන් ණයක් ගන්නලා අපි කතා කරපු සිරිල් රුපියල් ලක්ෂයක් දාලා
සිල්වල කඩයක් පටන් ගන්නවා. කාලයක් යද්දී යාට කඩේ තව ලොකු කරගන්න එයා බැංකු ණයක් ගන්නවා ලංකා බැංකුවේ. රුපියල් ලක්ෂ 2ක. එතකොට මේ ලක්ෂ 2 මොකද්ද? ඒක වගකීමක්. හරිද? ඒක තමයි උදාහරණය. එතකොට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවන විට බාහිරින් ගන්න සම්පත් වලට අපි කියනවා වගකීම් කියලා. ඒක තව පුළුල් ලෙස අපි විග්‍රහ කරොත් අතීතයේ ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවි නිරාකරණය කිරීමේදී සම්පත් පිටතට ගලා යනවා නම් පිටතට ගලා යන වර්තමාන බැඳීම බැඳීමට අපි කියනවා මොකද්ද? වගකීම කියලා. අතීතයේ ගණදෙනුවක් ලෙස තමයි දැන් අපි බැංකුවකින් ණයක් ගන්නවා නම් අතීතයේ ගණදෙනුවක ප්‍රතිඵලය අද අපි අරන් තිනවනේ අපිට දැන් ණය තියෙනවා නම් හිතන්න අපි ලක්ෂයක ණයක් අරන් තිනවා ඒක අතීතයේ ප්‍රතිඵලයක් ලෙස තමයි බිහි වෙලා තියෙන්නේ. निराකරණය කරද්දී අනාගතයේදී සම්පත් පිටතට ගලා යනවා. කියන්නේ අපේ සම්පත් ඒක निराකරණය කරන්න ඒක නිරවුල් කරන්න ගියාම අපේ සම්පත් පිටතට ගලා යන වර්තමානයේ අපි බැඳීමක් තියෙනවා නම් අපි ඒකට කියනවා වගකීමක් කියලා. උදාහරණ බැංකු ණය, බැංකුවෙන් ගත්ත දීර්ඝකාලීන ණය, වෙනත් පුද්ගලයන්ගෙන් ගත්ත ණය, ඒ අපිට වගකීම් කියලා හඳුන්වන්න වෙනවා. හොඳයි. ඊට පස්සේ වත්කම් කියන්නේ මොනවද? එතකොට වත්කම් කියලා කියන්නේ වර්තමානයේ අපිට ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙනලා දෙන මුදලින් මයින්න පුළුවන් සම්පත් අපි වත්කම් කියලා කියනවා. දැන් අපිට ඩිලිවරි බිස්නස් එකක් කරනවා. රෙදි ගෙනියන බිස්නස් එකක් කියලා ගන්න. රෙදි අපි තැන් වලට අරන් ගිහලා විකුණනවා. එතකොට අපිට තියෙන වාහනයක්, අපිට ලොරියක් තියෙනවා. ඒ ලොරිය අපිට ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා. ඒ ලොරිය මොකක්ද අපේ? ඒක වත්කම. හරිද? එතකොට අපේ ගොඩනැගිල්ලක් තියෙනවා. අපි ඒකේ තොග බඩු වඩයක් දාලා දෙනවා. එතකොට ඒ ගොඩනැගිල්ල මොකක්ද අපේ? ඒක අපේ වත්කම. එතකොට සරලව ගත්තොත් ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන මුදලින් මැනිය හැකි සම්පත් අපි වත්කම් කියලා හඳුන්වනවා. ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන මුදලින් හැකි. ඒකත් පුළුල් ලෙස විග්‍රහ කරොත් අතීතයේ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස මත ජනිත වෙලා අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. ආර්ථික ගලා එන ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් වලට අපි මොකද කියන්නේ? වත්කම් කියලා. අතීතයේ සිදුවීමක ප්‍රතිඵලය. ඒකත් අතීතයේ දැන් අපි වාහනයක් අපිට තියෙනවා නම් අපි ඒක අතීතයේ මිලදී ගත්ත එකක්ද නැත්ද? අපි ඒක සල්ලි දීලා අපි ගත්ත එකක්. එතකොට අතීතයේ ගණදෙනුවක ප්‍රතිඵලයක් නිසා තමයි සිදුවීමක ප්‍රතිඵලයක් ජනිත වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එනවලු. ඒ කියන්නේ අපි වාහනේ බඩු විකුණන්න පාවිච්චි කරනවා නම් ඒ ගොඩනැගිල්ලේ අපි තොග බඩු කඩයක් දාලා තියෙනවා නම් අපිට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනවා. දැන් ව්‍යාපාරය විසින් පාලනය කරන නැත්නම් පාරේ තියෙන වාහනයක් අපිට වැඩක් නැහැ නේ. අපේ ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් වලට අපි කියන මොකද්ද? වත්කම් කියලා. හරි. ඊට පස්සේ ව්‍යාපාරයේ
අයිතිකරු පමණක් සම්පත් යොදවලා තියෙන විදියට. මේක ඉවරයි. අයිතිකරුවන් විතරක් පමණක් සම්පත් යොදවලා තියෙන විදියට වෙලාවට යොදවලා තියෙනවා නම් වත්කම් සමාන වෙනවලු වගකීම් වලට. හිමිකම් වලට. ප්‍රාග්ධනයට. වත්කම් සමාන වෙනවලු හිමිකම් වලට අයිතිකරුවන් පමණක් සම්පත. බලමු උදාහරණයක් කරමු. අපි රුපියල් ලක්ෂ 2ක් සල්ලි දාලා ගොඩනැගිල්ලක් අරගෙන සිල්ලර් බඩු කඩයක් දානවා. 50000කුත් දානවා. 2,50,000ක්ම කියලා හිතන්න. 2,50,000ක් අයිතිකරු විසින් සල්ලි දාලා රෙදි කඩයක් දානවා. හරිද? ඊට පස්සේ එතකොට ලක්ෂ 2ක ගොඩනැගිල්ලේ වටිනාකම ඒකත් වත්කමක්. එතකොට අපි ගාව තව තොග තියෙනවා 50,000. හරිද? එතකොට වත්කම් මොනවාද? ලක්ෂ 2ක ගොඩනැගිල්ලයි 50,000ක තොගයි. ඔක්කොම වත්කම් කීයද? 2,50,000යි. right. එතකොට හිමිකම් කියන්නේ ඒ අයිතිකරුවා විසින් ප්‍රාග්ධනය ව්‍යාපාරයට දාපු සම්පත්නේ යා 2,50,000ක් මුදලින් දානවා. එතකොට මේ කියන කතන්දරේ හරිද බලන්න. මම කිව්වට පිළිගන්න එපා. හරිද බලන්න එහෙම වුණා. මේ 2,50,000 කියන්නේ වත්කම් සමානයි වගකීම. මේ ඇවිල්ලා අයිතිකරු පමණක් සම්පත් යොදවලා තියෙනවා. මෙයා බාහිරෙන් සල්ලි අරන් නැහැ. එතකොට වගකීම් නැහැ ව්‍යාපාරේ. ව්‍යාපාරේ ඔක්කොම සම්පත් දාලා තියෙන කවුද? අයිතිකරුවා විසින්. එතකොට මොනවාම වත්කම් සමාන වෙනවා හිමිකම්. මේක තමයි අපේ සමීකරණේ පළවෙනි ක්‍රමේ. එතකොට ඊළඟට කියනවා අයිතිකරු සම්පත් යොදවලා තියෙනවා. බාහිරෙන් සම්පත් අරගෙනක් තියෙනවා. බාහිරෙන් සම්පත් අරගෙනක් තියෙනවා. කියන්නේ මේ කියන්නේ හිමිකම්. ඒතොර අපි ඉගෙන ගත්තා බාහිරෙන් ගත්තොත් මොනවද වගකීම්. එහෙම වුණාම මේ ව්‍යාපාර සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියනවා. වත්කම් සමානයි මේකේ අයිතිකරු සම්පත් අරන් තියෙනවා බාහිරම සම්පත් අරන් තියෙනවා. එහෙම වුණා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට උදාහරණයක් ගන්න දැන් අපි අරකෙම 2,50,000ක් අරන් තියනවා කිව්ව 2,50,000ක් ව්‍යාපාරයට සල්ලි දාලා තියනවා කිව්ව. එතකොට වත්කම් තියනවා. එතකොට තව අවුරුද්දක් යද්දී ඒ ගානටම මම මුලින් කියපු ගානට මේ අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක ලෝන් එකක් අරගෙන මේ ණයක් අරගෙන වාහනයක් මිලදී ගන්නවා. එතකොට ඔක්කොම කීයද මෙතන අපි ඉස්සෙල්ලා කතා කරා 2,50,000ක වත්කම් තිබ්බ ගොඩනැගිල්ලයි තොගයි. ඊට පස්සේ වාහනයක් මිලදී ගන්නවා එයා ලක්ෂයක. එතකොට තව වත්කම් වැඩි වෙනවා ලක්ෂයක. හරිද? එතකොට හිමිකම් කීයද තිබ්බ 2,50,000යි. වගකීමක් වැඩි වෙලා රුපියල් ලක්ෂකින්. එතකොට බලන්න මේ සමීකරණය සමාන වෙනවද කියලා. 3,50,000යි 3,50,000යි සමාන වෙනව නේද? ඒ කියන්නේ අයිතිකරු බාහිරෙන් අරන් තියෙනවා නම් ණයක් වගකීමක්. එතකොට වෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. අරන් නැත්නම් බාහිරෙන් වගකීමක් නැත්නම් වත්කම් සමානයි හිමිකම්. හරි අපි
මේ ඔක්කොම දාලා අපි උදාහරණයක් විදිහට කතා කරමු එක උදාහරණයක් ගැන. එතකොට ඔයාලට මේ ඔක්කොම වැටහෙයි හොඳට. හොඳයි උදාහරණය. මේ දැන් ඔයාලට වැටේ උදාහරණය වීඩියෝ එක පොඩ්ඩක් මේ පුෂ් කරලා නවත්තලා ලියා ගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගහ ගන්න. හොඳයි. ඉසුරු සිල්ලර බඩු වලින් පවත්වාගෙන යයි කියන ඔහු 2019 වසරේ ව්‍යාපාරය නැවීම සඳහා පවුලෙන් ලද රුපියල් ලක්ෂ 3ක ගොඩනැගිල්ලක් හා ඔහු රැකියාවක් කර ඉති කරගත් රුපියල් ලක්ෂයක මුදල් යොදවා ගන්නා ලදී. ඔහු සතු ඇති ලක්ෂ 5ක ඉතුරු තැන්පතුව ව්‍යාපාරයට යොදවා නැත. එතකොට අපි පළවෙනි කොටස බැලුවොත් ඒකේ බාහිරින් ණයට අරන් නැහැ. මේ වගේම අපි මේකේ මුලින්ම කතා කරන්න ඕනේ මේකේ අපි මොනවද ගිණුම් තියන්නේ. ඉසුරු මූල්‍යමය අපි මූල්‍යමය සංකල්පය ගත්තොත් මුදලින්ම අයින්න පුළුවන් දේවල් විතරයි අපි ගිණුම්ගත කරන්නේ. ඒ වගේම ව්‍යාපාරය ඒකක සංකල්පය. ඒක ඒ කියන්නේ ඉසුරුගේ පෞද්ගලික දේවල් වල නැහැ ව්‍යාපාරයට දාපු දේවල් විතරයි අපි ගිණුම් තියන්නේ. එහෙනම් බලමු. අපි ලියාගෙන ඉමු. හිමිකම් මේකේ පළවෙනි කොටසේ බාහිරින් මුකුත් අරන් නැති නිසා හිමිකම් සමානයි වත්කම් කියන ඉසුරු සිල්ලර වෙනසන පවත්වාගෙනයි. ඔහු 2019 ව්‍යාපාරය ආරම්භලා තිනවා. ඒ සඳහා උට පවුලෙන් ලද කතාව අපිට වැඩක් නැහැ. ලක්ෂ 3ක ගොඩනැගිල්ලක් හා ඔහු රැකියාවක් කර ඉතිරි කරගත් රුපියල් ලක්ෂයක මුදලක් යොදවන ලදී. එතකොට කීයද පවුලෙන් ලද මෙයා මොනවද හිමිකම් ලක්ෂ 3යි රැකියාවක් කර ඉතිරි කරගත්ත ලක්ෂය දාලා ව්‍යාපාරය යනවා. එතකොට ගොඩනැගිල්ලක් කියන්නේ වත්කම. එයි අපිට වර්තමානයේ අපේ ගාව තියෙන මේ ගොඩනැගිල්ල අනාගතයේ ප්‍රතිලාභ ඇති කරන අතීත ගනුදෙනුවකින් හටගත්ත නිසා ඒ ලක්ෂ 3 අපේ වත්කම. එතකොට රැකියාවක් කළ දුන්න මුදල් ඒවත් අපේ වත්කම. මොකද අනාගතයේ ප්‍රතිලාභ තියෙනවා. ඇත්තටම මුදල් කියන්නේ ජංගම වත්කමක් අපේ. එතකොට ඉතිරි කරගත්ම ලක්ෂ 3. ඔහු සතු ඇති රුපියල් ලක්ෂ 5ක ඉතුරුම් තැන්පතු ව්‍යාපාරයට යොදවන්නට. ලක්ෂ 5ක ව්‍යාපාරික තැන්පතුවක් තියෙන එක යොදවලා නැල්ලු අපි ඒක ගිණුම් තියනවද? ඒ ව්‍යාපාරයට යොදවලා නැත්නම් ඒකක සංකල්පේ ව්‍යාපාරයක සංකල්පය නිසා අපි ඒක ගිණුම් තියන්නේ නැහැ. හරි. එතකොට දැන් ලක්ෂ 4යි ලක්ෂ 4යි. ඒකට සමාන වෙනවා. ඒකට ඒක හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා මාස 3කට පසු ඔහු විසින් බැංකු ණයක් ලබා ගන්නා ලදී. එතකොට හිමිකම් තියෙනවා. හිමිකම් වගකීම් වත්කම් වෙනවා මේ සමීකරණය. එතකොට දැන්ට හිමිකම් කොච්චරක් තියෙනවද? ලක්ෂ 4යි. වත්කම් ලක්ෂ 4යි. එතකොට මොකද කියන්නේ වගකීමක බැංකුවකින් ව්‍යාපාරික කටයුතු කරගෙන බැංකු ණයක් ලබා ගන්න. ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගන්නවා. එතකොට වගකීමක් වැඩි වෙලා ලක්ෂ 2යි. වත්කමත් ඒ වගකම සල්ලි එනවා කියන්නේ ලක්ෂ 2ක වත්කම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමීකරණය ලක්ෂ 4යි ධන ලක්ෂ 2 ධන ලක්ෂ 6ක් වෙලා වත්කම්. එතකොට ඔක්කොම
එතකොට ගිණුම්කරන සමීකරණය ඔහොම තමයි එන්නේ. අපි තව ගානක් බලමු. මේ ගානක් දැන් ඔයාලගේ ස්ක්‍රීන් එකේ වැටේ. ඒක පුෂ් කරලා ලියා ගන්න නැත්නම් කියව ගන්න. මේක කියන්නේ අපිට කියනවා මේක කරන්නලු නියත වත්කම් එක් ගණදෙනු ව්‍යාපාරයේ සමීකරණයට බලපෑම් කරන ආකාරය විස්තරාත්මකව දක්වන්නලු. එක් ගණදෙනු ගිණුම් කරන සමීකරණය දක්වන්නලු. එහෙනම් අපි මේක මෙහෙම ලියාගමු. ඉම්ම ගණදෙනු අංකය ඊට පස්සේ අපි හිමිකම් අපි සමීකරණ ලියාගමු. මේක කොටස වගකීම් වත්කම් ද්විත්ව ප්‍රතිඵලය කියලා මෙතන වෙලා තියෙන බලපෑම අපි බලපෑම කියලා ලියාගමු. නැත්නම් ද්විත්ව ප්‍රතිඵලය කියලා ලියාගමු. ද්විත්ව ප්‍රතිඵලය කියලා ලියාගමු. හරි. ඊට පස්සේ අපි සමීකරණ ලියාගමු. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. මේ දෙක කොටස. අපි අංක අපි බලමු මුලින්ම. රුවන් 2019 1 දින තමා සතු මුදල් රුපියල් ලක්ෂ 6ක්ද ලක්ෂ 4ක්ද යොදවා ව්‍යාපාරය ආරම්භය. එතකොට මේ මොනවාද? ලක්ෂ 6ක්ද 4ක්ද වත්කම්. එතකොට මේ වත්කම් වැඩි වෙලා ලක්ෂ මේ ව්‍යාපාරය වතු ශේෂය හිමිකමුත් එතකොට ලක්ෂ 6යි චාතර. මේ පැත්තම ලක්ෂ 10 තියෙනවා. ලක්ෂ 10යි ලක්ෂ 10යි. හරි අපි මෙතන ඉඳන් පහළට දැන් කතා කරමු එක එක ගණදෙනු අරගෙන. එකයි දෙක දින විකිණීම සඳහා ලක්ෂයක බඩු තොගයක් මිලදී ගත්තා. විකිණීම සඳහා ලක්ෂයක බඩු තොගයක් ගන්නකොට මොකද වෙන්නේ? ගණදෙනු අංක 1 මොනවද වෙන්නේ? වැඩි වෙන්නේ මොනවද එතකොට? සල්ලි දීලා අරන් තියෙන සල්ලි දීලා අරන් ගත්තම සල්ලි අපේ ලාච්චුවේ තියෙන සල්ලි මොකද වෙන්නේ? ලාච්චුවේ තියෙන සල්ලි අඩු වෙනවා. ලාච්චුවේ තියෙන සල්ලි අඩු වෙනවා කියන්නේ මොකද්ද? වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වෙනවා. එතකොට මොනවද ගන්නෙ? බාඩු තෝග. බාණ්ඩ තෝග කියන්නේ අපිට අනාගතයේදී ලාභ ගේනවා. ඈ. එතකොට ඒව මොනවද? වත්කමක්. ඒ වත්කමක් වැඩි වෙනවා. එතකොට අපි මොකද්ද? වත්කමක් අඩු වෙනවා. වත්කමක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක වෙන පොලේක ලියන්නම් ඔයාලට පැහැදිලිව පේන්න ඕන හින්දා වෙන පොලයක් තියලා ලියන්න. හිමිකම් වගකීම් වත්කම්. මේකේ ලක්ෂ 10 තියෙනවා. 10 තියෙනවා. ඒ පළවෙනි එක මොකද්ද? භාණ්ඩ තොගයක්
පිටම ලිදී ගත්තා. එතකොට මොකද වෙලා තියෙන්නේ? කීයක බාණ්ඩ තුකද? ලක්ෂයක බාණ්ඩ තුකය. එතකොට වත්කම් ලක්ෂයක් වැඩි වෙනවා. වත්කම් මුදල් යන හින්දා ලක්ෂයක් අඩු වෙනවා. එතකොට බලපෑම මොකද? ධන ඍණ වෙලා එතන බලපෑම නැති වෙලා යනවා. හරි. දෙවෙනි එකට යමු. 1.3 දින ව්‍යාපාරික ප්‍රයෝජනයකට 1,50,000ක් වටින යතුරු පැදියක් යමහා සමගින් ණයට ගන්නා ලදී. එතකොට 1,50,000ක යතුරු පැදියක් කියන්නේ මොකද? වත්කම වැඩි වෙනවා. ණයට ගත්තා කියන්නේ වගකීමකුත් වැඩි වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙලා. වත්කමුත් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙලා. එතකොට අපි දෙවෙනි එක ගිනුම් තිබ්බොත් සමීකරණයට දැම්මොත් 1,50,000ක වත්කමකුත් වැඩි වෙලා 1,50,000ක වගකීමකුත් වැඩි වෙලා. දෙපැත්ත බැලන්ස් වෙලා නේද එතකොට? මෙතන මේ පැත්තේ වගකීමක් වැඩි වෙලා මේ පැත්තේ වත්කමක් වැඩි වෙලා. හරි. තුන්වෙනි එක බලමු. 1.5 දින යමහා සමාගමට රුපියල් 50,000ක මුදලක් ගෙවුවලු. ආයෙ ගත්ත ණයෙන් රුපියල් 50,000ක් ගෙවලා දිනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ගෙවුවා කියන්නේ මුදල් අඩු වෙලා. මුදල් අඩු වෙන වත්කම් අඩු වෙලා. වත්කම් අඩු වෙලා ඒ කියන්නේ ණය අඩු වෙලා කියන්නේ ණයක් අඩු වෙලා කියන්නේ මොකද? වගකීමකුත් අඩු වෙලා. වත්කම් අඩු වගකීම් අඩු. එතකොට මෙතන අපි එක සටහන් කරොත් 50,000ක් නේද? 50,000ක වත්කමක් අඩු වෙලා 50,000ක වගකීමකුත් අඩු වෙලා. හරි. ඊට පස්සේ හතරවෙනි එක. ඒතකොට තේරෙනව නේද මෙතන දෙකෙන්ම අඩුවීමක් වෙලා තියෙන්නේ දෙපැත්තම. ඊට පස්සේ හතරවෙනි එක 1.7 දින රුවන් තම තැන්පතු වක්ව තිබූ රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යොදවලා තියෙනවා. ව්‍යාපාරයකට ලක්ෂයක මුදල් ලැබිලා තිනවා. අපි කෙලින්ම සල්ලි වලින්ම ගමු. සල්ලි වලින් ආව කියන හරි ලේසි තැනින්ම පටන් ගන්නවා. ලේසි තැනින් ගන්නට බහිනවා. ලක්ෂයක මුදල් ලැබිලා තිනවා කියන්නේ වත්කම් වැඩි වෙලා. ලක්ෂයක වත්කම් වැඩි වෙලා. ඊට පස්සේ එයා කවුද දාලා තින්නේ මේක? රුවන් විසින් අයිතිකරුවෝ විසින්. අයිතිකරුවෝ විසින් ලක්ෂය දැම්ම කියන්නේ මොනවද? හිමිකමකුත් වැඩි වෙලා. එයා දාපු හිමිකමකුත් වැඩි වෙලා. හරි මේක අපි සමීකරණේ දැම්මොත් රුපියල් ලක්ෂයක මුදලක් හිමිකම වැඩි වෙලා ලක්ෂයක් වත්කමුත් ලක්ෂයක් වැඩි වෙලා. මොකද මුදල් එනවා අපේ ලාච්චුවට. right. ඊට පස්සේ පස්වෙනි එක. පස්වෙනි එක මොකක්ද? 1.10 රුපියල් 1,50,000ක බඩු තොගයක් රුවන්තම රුපියල් 50,000ක බඩු තොගයක් රුවන්තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගැනීම. රුපියල් 50,000ක බඩු තොගයක් යනවා කියන්නේ මොකද? වත්කමක් අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. ඊට පස්සේ රුවන්තම එකෙන් ගත්ත කියන්නේ මොකද? රුවන් අයිතිකරුවා ව්‍යාපාරයට බාණ්ඩ හරි පුදල් හරි දානකොට සම්පත් දානකොට මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙනවා. එතකොට සම්පත් ගනිද්දි මොකද වෙන්නේ? හිමිකම් අඩු වෙනවා. එතකොට ඒක අපි සටහන් කරොත් මෙතන අපි දාමු. මෙතන අපි ලිව්වේ නෑ. වත්කම් වැඩි හිමිකම් වැඩි. හරි. ඊට පස්සේ අපි මේක ලිව්වොත් හිමිකම් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා. කීයක්ද?
රුපියල් 50000ක හිමිකම අඩු වෙනවා. 50000ක වත්කමුත් අඩු වෙනවා. right. අපි 6 වෙනි එකට ගියොත් ව්‍යාපාරයේ යමහා සමාගමට තිබූ ලක්ෂයක ණයරුවන් තම පෞද්ගලික පුදලින් පියවීම. එතකොට එතන මොකක්ද වෙලා තින්නේ? ණයක් පියවුවා කියන්නේ මොකද වෙලා තින්නේ? වගකීම අඩු වෙලා. ඊට පස්සේ හිමිකම මොකද වෙලා තියෙන්නේ? හිමිකම වැඩි වෙලා. ඇයි ඒ? එයාගේ පෞද්ගලික සල්ලි වලින් තමයි මේ වගකීම පියවලා තියෙන්නේ. ඒක අපි ලිව්වොත් රුපියල් ලක්ෂයක් හිමිකම මොකද වෙලා තින්නේ? හිමිකම වැඩි වෙලා. මොකද එයා මුදලින් සල්ලි දාපු හින්දා. ඊට පස්සේ වගකීම අඩු වෙලා. යද්ද ලක්ෂයක්. හරි. ඒ විදිහට තමයි සමීකරණය. ඊට පස්සේ 7 වෙනි එක අවසාන එක කොහොමද වෙලා තින්නේ කියලා බලමු. අයිතිකරුගේ ප්‍රයෝජන සඳහා රුපියල් ලක්ෂයක බැංකු ණයක් ව්‍යාපාරය නමින් ලබාගෙන. ව්‍යාපාරය නමින් ලබාගෙන. එතකොට ව්‍යාපාරයට වගකීමක් මොකද වෙලා තින්නේ? බැංකු ණයක් ගත්තාම වැඩි වෙලා. හිමිකම. ඒකට බැංකුවේ තියෙන මේ වලින් තමයි අයිතිකරුවා සල්ලි දානවා නම් බැංකුවේ හිමිකම වැඩි වෙනවා. බැංකුවේ ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. ව්‍යාපාරයෙන් ගද්දී හිමිකම අඩු වෙනවා. right. කීයක්ද? ලක්ෂයක් හිමිකම අඩු වෙලා. ඊට පස්සේ වගකීම් ලක්ෂයක් වැඩි වෙලා. හරි. මේ විදිහට තමයි වෙන්න පුළුවන් දේවල් ටික තියෙන්නේ. වත්කම් සම්පූර්ණ දේවල් ටික මේ අයිතමයන් වල ඇත්තටම වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වුණොම එතකොට සමීකරණය සමාන වෙනවා. ඒ වගේම වගකීම් වැඩි වෙලා වත්කම් වැඩි වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙන්න පුළුවන්. වගකීම් වැඩි වෙලා වත්කමුත් වැඩි වෙලා හිමිකමුත් වැඩි වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙන්න පුළුවන්. හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙන්න පුළුවන්. හිමිකම් අඩු වෙලා වගකීම් වැඩි වෙන්න පුළුවන්. මේ ආකාරය වෙන උදාහරණ තියෙනවා. ඔයාලා ආයෙ පාරක් බලා ගන්න. එතකොට ඒ වෙච්ච සිද්ධිය වලට තේරෙයි. හරි. ඔච්චරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටසේදී. අපි ඊළඟ කොටසේදී නැවත හම්බ වෙමු.